සම්මා සම්බුදු සරණයි පින්වත් ඔබ සැමට. පින්වත්නි, කෙනෙකුන් ධර්මය දැන ඉගෙනගෙන එය Taman නොපිළිපදිනවා නම්, නොසලකනවා නම් ඔහුට මෙම උතුම් ශ්‍රී සද්ධර්මයේ පිහිට පිළිසරණ නොලැබෙන බව ලෞතුරු තථාගත බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළා. එනිසාවෙන් මෙම උතුම් ශ්‍රී සද්ධර්මයේ වටිනාකම හඳුනාගෙන ධර්මයේ හැසිරෙන්නට අවසි සඳහා මඟ ඔබ වෙත නිරතුරුවම සඳහන් කරන බෞද්ධ නාලිකාවේ මහනුවර අස්ගිරි කෙඩිගේ රජමහා විහාරස්ථානයේ පිහිටි ප්‍රාදේශීය කාර්යාලය මූලිකත්වයෙන් ඔබ වෙත ගෙනෙන ධම්මනදීතිත් ධර්මදේශනා මාලාවේ තවත් එක් සද්ධර්ම දේශනාවක් මෙලෙස ආරම්භ වන්නේ. අද දවසේදීත් අප සියලු දෙනා කෙරෙහිමත් සිටින් මේ උතුම් සද්ධර්ම දේශනාව පැවැත්වීම උදෙසා වැඩම කොට වදාළ පූජනීය කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේව අපි සියලු දෙනා নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. පින්වත්නි, අද දවසේදී මේ උතුම් සද්ධර්ම දේශනාවේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ මහනුවර අරංගලපාර නත්තරම්පොත ලිපිණෙහි පදිංචි AGA බණ්ඩාර මහතා ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිසගේ සදැහැති දායකත්වයන් නැතිව එසේනම් අපි සියලු දෙනා නැවත වතාවක් සාදු නාදයක් පවත්වා ධර්මදේශනාව සඳහා ගෞරවනීය දේශකයන් වහන්සේට ආරාධනා කරමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආමබන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං
සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදී තබ්බං ආම බන්තේ සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි උතුම්ම දානයේ හැටියට ධර්ම දානයේ මේ ලෝකේ හැම දානයක්ම අභිභවනය කරන බව බොහොම සත්පුරුෂ සදහැවත් පින්නතුන් හැම කෙනෙක්ම හොඳට දන්නවා. එහෙමනම් අදත් ධම්ම නදී තිත්ත ධර්ම දේශනා මාලාවේ තවත් එක ධර්ම දේශනාවක් හැටියට මේ මහා පිංකම සිදු කරගන්න දායකත්වයේ දරන දායක පින්වත් පිරිස සූදානම් වෙන මොහොත. අද අපි ධර්ම දේශනාවෙන් සාකච්ඡා කරන්නේ පහුගිය ධර්ම දේශනාවේ
මිත්‍යා සංකල්ප අපි සාකච්ඡා කරන්නට යෙදුණා. මිත්‍යා සංකල්ප පිළිබඳව සාකච්ඡා කළ දේශනාවේ දෙවෙනි කොටස තමයි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දිට්ඨ මංගලික, සුත මංගලික, මුත මංගලික කියන්නේ කවුද කියන කාරණා ටික යම් පමණකින් විස්තර කරලා මිත්‍යා සංකල්ප කීපයක් අපි සාකච්ඡා කරන්නට යෙදුණා. මේ ගාථා රත්නයේ යටතේ මේ ලෝකේ සාකච්ඡා කරන්න තියෙන මිත්‍යා සංකල්ප බොහොමයි. නමුත් අපි යම් යම් ප්‍රමාණයකින් කරුණු ටිකක් සාකච්ඡා කරමු. සමහර කාරණා සාකච්ඡා කරනකොට ඒක තවත් කෙනෙකුගේ විවේචනයකට හේතු වෙන්නත් පුළුවන්. මේවා අමුතු ධර්ම කාරණා කියලා හිතෙන්නත් පුළුවන්. පිළිගන්න බැරි දේවල් කියලා හිතෙන්නත් පුළුවන්. නමුත් සම්මා දිට්ඨිය හරියටම දැක්කේ නැතිකොට ඒ වාගේ අදහස් අපිට ඇති වෙනවා. මිත්‍යා සංකල්ප අතර මස් මාංශ අනුභවයේ පිළිබඳව සඳහන් කරන්න තියෙන්නේ ඒ වගේම අදහසක්. මස් මාංශ අනුභවයෙන් වැළකුණහම සංසාරයෙන් එතර වෙන්න ලේසි, පහසුයි, නිවනට ළඟයි කියලා කෙනෙක් කල්පනා කරනවා නම් ඒකත් මිත්‍යා සංකල්පයක් හැටියටම තමයි පෙන්වන්න තියෙන්නේ. සර්වඥතා ඥාණයෙන් භාග්‍යතුන් වහන්සේ අපේ නිවනට බාධා වෙනවා කියලා සඳහන් කරලා නැහැ මස් මාංශ අනුභවය. භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කළේ ප්‍රාණඝාතයෙන් වළකින්න කියලා. බුදුරජාණන් වහන්සේගේ මේ අති උතුම් ශික්ෂාපදය මේ ලෝකේ ඉන්න හැමෝම පිළිගන්නවද? ප්‍රාණඝාතයෙන් වළකින්න ඕනේ කියලා. හැමෝම ඒක කරාම මේ අකුසල් සිද්ධ වෙලා මේ අකුසලේ නිසා නිරේගාමි වෙලා ත්‍රිසං ලෝකවල പ്രേත ලෝකවල අනන්ත දුක් විඳලා මනුෂ්‍ය ආත්මවල ඉපදිලත් අප්‍රමාණ දුක් වලට භාජනය වෙන්න සිද්ධ වෙන බව සර්වඥතා ඥාණයෙන්ම පැහැදිලි කරලා ප්‍රාණඝාතයේ තියෙන භයානක බව දේශනා කරලා තියෙනවා. ඒ සර්වඥතා ඥාණයෙන් දේශනා කරපු කරුණ හරියටම අවබෝධ කරගන්න බැරි වෙච්ච නිසා අපිට නිවැරදි තිසරණයට එන්නත් බැරුව යනවා. ඒ බුද්ධ වචනේ තමයි විවේචනයට ලක් කරලා තියෙන්නේ. දැන් ඔය සිද්ධිය ඕන තරම් විවේචනය කරනවානේ. මේ දේශනාවේ අපිත් මේ කාරණාව මේ විදිහට සාකච්ඡා කරාම මේකත් විවේචනය කරන්න ඕන තරම් අය ඉන්න පුළුවන්. හැබැයි විවේචනය වෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ වචනේ. ඉතින් භාග්‍යතුන් වහන්සේගේ වචනේ එහෙම සැක කරනකොට හරියට නිර්මල තිසරණයට එන්න බැරුව යනවනේ. නමුත් අපි ගාවේ එහෙම අදහසක් තියෙනවා නම් එතනක් තියෙන මිත්‍යා සංකල්පය. මේ කාරණාව කලිනුත් සිහිපත් කරලා තියෙනවා. මස් මාංශ අනුභවය නිවනට බාධාවක් වෙනවා කියලා අපි එළවලු වාගේ දේවල් විතරක් පාවිච්චි කරන්න කල්පනා කරනවා. එතකොට මේ කාලේ හැටියට කල්පනා කෙරුවොත් මස් මාංශවල අනුභවයෙන් එහෙම අකුසලයක් වෙනවා නම් ඊට වඩා ලොකු අකුසලයක් වෙනවා බතුයි එළවලුයි අනුභව කරන්න ගියාම. හේතු අපි දකින්නේ පිඟානේ තියෙන බත් ටික විතරනේ. නමුත් මේ බත් ටික පිඟානට එන්න බත උයන්න හාල් ටික අපිට ලැබෙන්න සත්තු කෝටි කීයක ජීවිත විනාශ කරලාද මේ හාල් ලැබිලා තියෙන්නේ. සත්තු කී දහහක ජීවිත විනාශ කරලාද මේ බෝංචි මෑකරල් ගෝවා පිඟානට ඇවිල්ලා තියෙන්නේ. එහෙම කල්පනා කරලා බැලුවොත් බතු යලෝලුයි අනුභව කරන එක තමයි ඉස්සරළම නවත්තන්න වෙන්නේ. ඒ ප්‍රාණඝාත වැඩි ප්‍රමාණයක් සිද්ධ වෙලානේ. ඒ නිසා මධ්‍යම ප්‍රතිපදාවක් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඒ මධ්‍යම ප්‍රතිපදාව අපිට පින්නතිනේ තවමත් තේරෙන්නේ නැහැ. මධ්‍යම ප්‍රතිපදාවේ සීමාව හරියටම වැටහෙන්නේ භාග්‍යතුන් වහන්සේට විතරයි. අපිට තේරෙන්නේ නැති නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා අපිට අවශ්‍ය ප්‍රමාණය. අපිට අකුසල් රැස් වෙන හැටි, විශේෂයෙන් කර්ම රැස් වෙන හැටි. එහෙම කල්පනා කරන්න ගියොත් හුස්ම ගන්න ගියත් කර්ම රැස් වෙනවා. ඇහැට පේන්නේ නැති වුණාට මොන තරම් සත්තු මැරෙනවද හුස්ම ගන්නකොට. ඇඟ අතුල්ලන්න ගියාම
ඇඳුම් හොදන්න ගියාම, ඇඳුම් අඳින්න ගියාම, රෙදි මදින්න ගියාම මොනතරම් සත්තු මැරෙනවද? කුඹුරු කොටන්න ගියාම කුඹුරු කොටන එක පාපයක්. එතකොට ගොයන් කපන එක, කොළපාගන එක, වී කොටන එක මේ සියලුම දේවල් අකුසල් තමයි. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා අපිට කුඹුරු කොටන්න එපා කියලා. හේන් කොටන්න එපා කියලා. වල් හේනට ගිනි තියන්න එපා කියලා. කොතනවත් දේශනා කළේ නැහැ. ඇයි එහෙම දේශනා නොකළේ? එහෙම දේශනා කළා නම් අපි කොහොමද ජීවත් වෙන්නේ? ආන් ඒ හින්දා දේශනා කළා ඇසට පෙනෙන සතෙක් මරන්න එපා කියලා. කුඹුරු කොටන්න ඕනේ. නමුත් කවුරුවත් නියර බඳින්න ගිහිල්ලා බිමට කොටන උදළු තලයක් ගානේ මේ උදළු තලයට අහුවෙන පණුව කකුලුව සේරම කැපෙන්න ඕනේ කියලා හිතා කොටනවද අපි? එහෙම අරමුණක් අපි ගාව ඇත්තෙම නැහැ. අපි ළඟ තියෙන්නේ නියර බඳින්න මහ පොළොව කොටන අරමුණ විතරයි. නමුත් සත්තු මැරෙන නිසා කර්මයක් සිද්ධ වෙනවා. ඒක කර්මපතයක් බවට පත් වෙන්නේ නැහැ. කර්මපතයක් බවට පත් වෙන්නේ කාරණා කීපයක් සම්පූර්ණ වෙන්න ඕනේ. කර්මපතයක් බවට පත් වුනහම තමයි ඒ කාන්තෙන් නිරේ උපද්දවල විපාක දෙන කර්මයක් බවට පත් වෙන්නේ. මැරෙන මොහොතේ මතක් වුණොත් නිරේ උපද්දවනවා කියලායි සඳහන් කරන්නේ. එහෙනම් ගොයන් කපනකොටවත් කොළ පාගනකොටවත් වී තම්බනකොටවත් සත්තු තම්බන්න කියලා හිතාගෙන අපි වී තම්බලා නැහැ. ඒ හින්දා ඒ කරුණු එකක්වත් කර්මපත බවට අපිට පත් වෙන්නේ නැහැ. නමුත් මේ ශාසනයේ ඒ මට්ටම් තියෙනවා. ඒ මට්ටමින් ඉහළට යනකොට දැන් මේ හේන් කොටන්නේ කුඹුරු කොටන්නේ මේ දේවල් ඔක්කොම කරන්නේ ගිහි ජනතාව. ගිහි ජනතාවගේ කාර්ය වෙනයි නිවන හොයාගෙන යන ගමනේ හැටි. අපි හැමෝම යන්නේ එක පාරක. නමුත් අපිට පොළොව කොටන්න ඔබට තහනම් කිරුවේ නැති වුණාට මේ ගිහි පින්නතුන්ට වඩා හුඟක් ඉහළ තත්වයක ඉන්න කෙනෙක් මේ ශාසනයේ උපසම්පදා භික්ෂුව කියලා කියන්නේ. උන්වහන්සේ ගැන කතා කරනකොට භාග්‍යතුන් වහන්සේ ශික්ෂාපදයක්ම පනවනවා තමන්ගේ නියපොත්තෙන්වත් මහ පොළොව හාරන්න බෑ කියලා. එතකොට මේකම කාරණාව. උන්වහන්සේට මහ පොළොව හාරන්න බෑ. නමුත් ගිහි අයට මහ පොළොව කොටන්න පුළුවන්. ඒකයි මං කිව්වේ මේ සීලේ මට්ටම් දෙකක් තියෙනවා කියලා. අපි තාම මේ කටයුතු ටික කරගෙන හෙමින් නිවනට යන අය. උන්වහන්සේට පනවපු ශික්ෂාපදේ ගිහි අයටත් පනවලා තිබුණා නම් ඒගොල්ලන්ට මේක කටයුත්තක්වත් කරන්න වෙන්නේ නැහැ. ඒකයි මම සඳහන් කළේ මේ මධ්‍යම ප්‍රතිපදාව භාග්‍යතුන් වහන්සේට වැටහිච්ච තරම අපි කාටවත් වැටහෙන්නේ නැහැ කියලා. සමහර භික්ෂුන් වහන්සේලා පිරිසක් කන්දක් උඩින් බැහැගෙන එනකොට සිංහෙක් විසින් මරාගෙන කාපු සතෙකුගේ කොටසක් හම්බ වෙනවා. මේ දැන් මරාගෙන කාලා සිංහයා ගිහිල්ලා කොටසක් දාලා. ඒ කොටස ලේ පෙරිපෙරි තියෙනකොට ස්වාමින් වහන්සේලා අරගෙන ගිහිල්ලා කැප දායකයෙකුට දීලා ඒක උයවලා වළඳනවා. මැරිච්ච සතෙකුගේ කෑල්ල. හැබැයි පස්සේ අපිට වරදක් වුණාද කියලා සැකයක් හිතෙනවා. එහෙම සැක හිතුන නිසා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා. අහපුවම භාග්‍යතුන් වහන්සේ එහි ඇවතක් නොවිච්ච බව පැහැදිලි කරනවා. ඒක උන්වහන්සේලා වැළඳුවත් එකයි, එතන තිබිලා තව සතෙක් කෑවත් එකයි, කුණු වෙලා ගියත් එකයි. ඒකින් වෙන කාටවත් එහෙම වුණා නම් ප්‍රයෝජනයක් නැහැ. මැරුණ සතාගේ මස් ටික ඒක නිකන් තවත් එළවලුවක් වගේ. එළවලු ලෑල්ලට ගිහිල්ලා එළවලු ගන්න එකක්, මරලා ඉන්න මාළු ටික අරගෙන එකෙත් ඒ දෙකේම කිසි වෙනසක් නැහැ. නමුත් ඝාතනය කරපු කෙනාට අකුසල් සිද්ධ වෙලා තියෙනවා. අපේ ශාසනයේ ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශයක් ගැන කතා කරනවා. මේ ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය වෙන එකක්. නමුත් සමහර අය කතා කරන්නේ මරුණ සත්තු අනුභව කරනකොට. එහෙනම් ඔච්චර කතා කරන්න ඕනේ නෑනේ භාග්‍යතුන් වහන්සේට. සියලුම මස් තහනම් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා නම් ඉවරයි. එහෙම දේශනා කරපු තැන් තියෙනවා. මස් මාංශ ගැන නෙමෙයි, වෙනත් කරුණු ගැන. එහෙම කරුණක් දෙහිකුත් අපි සාකච්ඡා කරමු.
එමනම් භාග්‍යතුන් වහන්සේ ඒ කරුණුත් එහෙම දක්වලා ශාසනයට මස් මාංශ පූජා කරපු තැන් ඕන තරම් පෙන්නලා මේ කරුණ අපිට දක්වලා තියෙන්නේ එවන් මිත්‍යා දෘෂ්ටියකින් මිදෙන්න. මස් මාංශ අනුභවයේ කුසල් රැස්කරන්න බාධාවක් කියලා අපි කල්පනා කළොත් විනතින එක සීලබ්බත පරාමාස ගණයට යනවා. මස් මාංශ අනුභවයේ කුසල් රැස්කරන්න බාධාවක්. නිවනට බාධාවක් වුණොත් ඒක සීලබ්බත පරාමාස ගණයට තමයි අයිති වෙන්නේ. මේ ආර්ය මාර්ගයේ පළවෙනි උතුම් තැනට එන්නත් බාධා කරනවා සීලබ්බත පරාමාසය. සක්කාය දිට්ඨි, විතිකිච්ඡා, සීලබ්බත පරාමාස. මේ තුන ප්‍රහාණය වීම තමයි සෝවාන් ආර්ය මාර්ග ඵලයට හේතු වෙන්නේ. එහෙනම් එවන් උතුම් මාර්ග ඵලයකට පිළිවෙලින් අනුපූර්ව ප්‍රතිපදාවේ පළවෙනි මාර්ග ඵලයටවත් ළඟා වෙන්න බෑ. අර වාගේ මිත්‍යා දෘෂ්ටික අදහසක් තිබුණා. අනිත් එක පින්නතුනේ ඒක ඒ තරම්ම බාධාවක් නම් වෙනම ශාසනයේ භාග්‍යතුන් වහන්සේ තහනම් කරන්න ඕනේ නෑනේ මස් වර්ග 10ක්. මස් වර්ග 10ක් තහනම් කරලා තියෙනවා. අනික් මාංශ පිළිබඳව එහෙම තහනමක් පනවලා නැහැ. උග්ග ආදී සිටුවරු මනාප දානයක් හැටියටත් බුදුරජාණන් වහන්සේට මස් මාංශ පූජා කරලා තියෙනවා. ඒ දේවල් පූජා කරලා ප්‍රාර්ථනා කළෙත් උග්ග සිටුතුමා අනාගාමී වෙලා ඉන්නේ. අනාගාමී වෙලා ඉඳලා පූජා කරලා තියෙනවා. තමන් අනාගාමී වෙලා නිසා ඒ කාන්තේම බඹලව උපදින බව දන්නවා. බඹලව ඉපදිච්ච ගමම්ම රහත් වෙන්නයි ප්‍රාර්ථනා කරන්නේ. මේ මනාප දානේ දීලා ප්‍රාර්ථනා කරන්නේ ස්වාමීනි මම බඹලව උපදිනවා. බඹලව ඉපදුන ගමම්ම රහත් වෙන්න ඕනේ. උග්ග සිටුතුමා බඹලව ඉපදිලා බ්‍රහ්ම රාජයේ කෙරියට ආපහු භාග්‍යතුන් වහන්සේ ළඟට එනවා. බුදුරජාණන් වහන්සේ අහනවා ඔබ ප්‍රාර්ථනා කරපු විදිහටම ලැබුණද කියලා. සාදු සාදු ස්වාමීනි මම බඹලව පහළ වෙලා ඒත් එක්කම රහත් වුණා කියලා සඳහන් කරනවා. ඒ තමන්ගේ ප්‍රාර්ථනාව. එදා ඒ මනාප දානි දෙනකොටත් භාග්‍යතුන් වහන්සේටම මස් මාංශ පූජා කරලායි තියෙන්නේ. ආන් ඒ නිසා මේ කාරණාව නිවනට බාධාවක් වෙනවා කියන තැන අපි තියාගන්න නැතුව ඉන්න ඕනේ. සමහර වෙලාවට ඇහෙනවා සමහර අය කතා කරනවා අද මහ පූජාවක් කරන්න යනවා. අහවල් දවසේ මහ පූජාවක් අපි කරනවා. ඒ හින්දා දවස් 7ක් සතියක් දින 3ක් මස් මාංශ වලින් වැළකීලා තමයි එන්න ඕනේ කියලා. පූජාවට එන්න කියනවා මස් මාංශ වලින් වැළකීලා. මහත්ඵල කරගන්න. මං හිතන්නේ ඊට වඩා හරි වටිනවා දින 7ක් හොඳට පන්සිල් ආරක්ෂා කරලා ඉන්න කිව්වනම්. ඒ ගැන මොකවත් කතා කරන්නේ. පූජාව කරන අතරෙත් බොරු කියනවා. භාග්‍යතුන් වහන්සේ අකමැතිම දේවල් කර අපි පූජාව කරනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ පනවලා නැති කරුණක් එකතු කරගෙන පූජාව මහත්ඵල වෙයි කියලා කල්පනා කරනවා. මේ දේවල් පින්නතුනි මිත්‍යා සංකල්ප ගණයටම තමයි වැටෙන්නේ. දැන් මම සඳහන් කළානේ භාග්‍යතුන් වහන්සේ කෙලින්ම ප්‍රතික්ෂේප කරපු දේවල් තියෙනවා කියලා. මස් මාංශ නම් මාංශ වර්ග 10ක් තහනම් කළා අනික ඒවා ගැන මුකුත් දේශනා කළේ නැහැ. නමුත් කෙලින්ම ප්‍රතික්ෂේප කරපු දේවල් මොනවද? ඒ ඔය ගීත වාගේ දේවල් වෙනම ශික්ෂාපදයක් පනවලා ප්‍රතික්ෂේප කරලා තියෙනවා. කාටත් අහන්න නැතුව ඉන්නවනම් හොඳයි. දැන් පන්සිල් මත ජීවත් වෙන අයට පන්සිල් ආරක්ෂා කරගෙන ඉන්න ගිහි ජීවිතයකට නච්ච ගීත වාදිත කියලා ශික්ෂාපදයක් නැහැ. නමුත් පන්සිල් රකින්න අයට වඩා වේගෙන් නිවන ගාවට යන්න සූදානම් වෙලානේ අටසිල් ගත්තේ. විශේෂ සීලයක් හැටියට. එතන භාග්‍යතුන් වහන්සේ මේක තහනම් කළානේ. සම්පූර්ණයෙන් තහනම්. සුවඳ වර්ගත් තහනම්. ගීත අහන එකත් තහනම්. ආලේපන විලේපනත් තහනම්. නැතුව කොතනවත් දේශනා කරලා නැහැ. අහවල් සුවඳ පාවිච්චි කරන්න එපා. සඳුන් සුවඳ වාගේ තියෙන එකක් නම් පාවිච්චි කළාට කමක් නැහැ. නෙළුම් මල් සුවඳ වාගේ තියෙන ඒවා පාවිච්චි කළාට කමක් නැහැ.
වෙන සුවඳ එපා කියලා එහෙම මොකවත් දේශනා කරලා තියෙනවද? නෑ, සුවඳ නම් සියලුම සුවඳ වර්ග තහනම්. නමුත් මස් මාංශ ගැන එහෙම සඳහන් කරලා නෑ. එහෙමනම් පන්සිල් වලින් ඉහළ සීලයකට ගියාට පස්සේ ගීත නම් සියලුම ගීත තහනම්. එතන මේ භක්ති ගීත විතරක් ඇහුවට කමක් නැහැ. සාදු ගීත විතරක් ඇහුවට කමක් නැහැ. එහෙම එකක් නැහැ. බණ අහන නිසා කවි බණ විතරක් ඇහුවට කමක් නැහැ. බණ නම් කවියෙන් කියන නිසා විතරක් ඇහුවට කමක් නැහැ. එහෙම දේශනා කරලා නැහැ. ගීත නම් කවි නම් සියල්ලම වාග්යතුන් වහන්සේ තහනම් කරලා තියෙනවා. ඒකයි මං කිව්වේ සමහර දේවල් නිවනට බාධා නිසා සියල්ලම තහනම් කළා. නමුත් මස් මාංශ ගාවට ගියාම වාග්යතුන් වහන්සේ එහෙම කරලා නැහැ. මේ දේවල් ස්වාමින් වහන්සේලා ඕන තරම් දේශනා කරලා තියෙනවා. සමහර අය උන්වහන්සේලාට ඒ සම්බන්ධයෙන් දක්වලා තියෙන අදහසුත් දැකලා තියෙනවා. ඒක ස්වාමීන් වහන්සේ නමක් ඔය මස් මාංශ පිළිබඳව අපූර්ව පැහැදිලි කිරීමක් කරලා තිබුණා. නමුත් සමහර අය යටින් අදහස් දක්වලා තියෙනවා ඔබ වහන්සේට වළඳන්න ඕන නම් වළඳන්න, මේ අනික් මිනිස්සු අමාරුවේ දාන්න එපා කියලා. ඒ මේක හරියට තේරුම් ගන්න බැරි වෙච්ච නිසා. ඉතින් මේ දේශනාව අහලත් සමහර කෙනෙකුට එහෙම කියන්න බැරිකමක් නැහැ. නමුත් මිත්‍යා සංකල්ප මත පෝෂණය වෙන නිවනේ තවත් හුඟක් ඈත් කරගත්ත අය එහෙම කතා කළාට භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ හංගලා තියලා දේශනා කරන්න බෑ. පිළිගන්න කෙනෙකුට පිළිගන්න, නොපිළිගන්න කෙනෙකුට නොපිළිගන්න, නිවනට යන කෙනෙකුට නිවනට යන්න ඒ කාරණාව පැහැදිලි කරන්න ඕනේ. අපේ බුද්ධ වංශ අට කතාවේ සඳහන් වෙනවා අපේ බුදුරජාණන් වහන්සේගේ උස කොච්චරද කියලා. බුද්ධ වංශ අට කතාවේ අන්තිම හරියේ සඳහන් කරලා තියෙනවා භාග්‍යතුන් වහන්සේලා විශාල ප්‍රමාණයකගේ උස ප්‍රමාණය. ඒ විදිහට දක්වගෙන ඇවිල්ලා අපේ භාග්‍යතුන් වහන්සේගේ උස ප්‍රමාණය දක්වලා තියෙන්නේ 18 රියනයි. ඉතින් ওই කාරණාව දේශනාවක සඳහන් කරලා තිබිලා ඒක බොහොම ශ්‍රද්ධාවන්තයි වගේ ඉන්න අය. නමුත් ඒ සඳහන් කරන්නේ ඒ ස්වාමීන් වහන්සේ සඳහන් කරන සමහර කරුණු පිළිගන්න බෑ කියලා. ඉතින් ඒ අයට පිළිගන්න බෑ කියලා අපි කොහොමද අපි පිටකයට විරුද්ධ වෙන්නේ? පිළිගන්න කෙනෙක් පිළිගත්තා වේ. නොපිළිගන්න කෙනෙකුට අපිට ඒකට වෙන කරන්න දෙයක් නෑනේ. නමුත් ඒගොල්ලෝ වෙනුවෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු නිර්මල පිටකයේ තියෙන දේවල් හංගන්න බෑ. ඒක තවත් බොහෝ දෙනෙකුට අයහපතක් වෙනවා. එහෙනම් මේ ගීත වාගේ දේවල් භාග්‍යතුන් වහන්සේ සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරලා තියෙනවා පන්සිල් වලින් ඉහළ ඉන්න අයට. ඒ පිළිබඳව සඳහන් කරාම ඉතින් තවත් කරුණක් සඳහන් කරන්න වෙනවා. ඒකත් මතභේදාත්මක වෙන්න පුළුවන්. අපේ සමාජයේ තියෙන දැන් කිරි අම්මාවරු දාණය. පින්නතනේ ඒකත් එකතු වෙන්නේ මිත්‍යා සංකල්ප ගණේටමයි. පත්තිනි මෑණියන් පදනම් කරගෙන කරන පූජාවක්. පත්තිනි කියලා දෙවි කෙනෙක් ඉන්නේ Hindu ආගමේ. එහෙම දෙවි කෙනෙක් බුද්ධ ආගමේ නැහැ. එතකොට Hindu දෙවියෙක් අරමුණු කරගෙන අපි කරන පූජාවක්. ඉතින් එතකොට භාග්‍යතුන් වහන්සේගේ නිත්‍ය වූ සම්මාදිට්ඨික ශාසනයෙන් කොච්චර ප්‍රතිඵල හොයන්න පුළුවන්ද? කිරි අම්මා කියලා කියන්නේ කිරි දෙන අම්මට. එතකොට මේ දානේ සමහරලාට ඉන්න ඔක්කොම අම්මලා කිරි දෙන අම්මලා නෙමෙයි. ඊළඟ කාරණාව තමයි සමහර වෙලාවට ඒ කවුරුවත් හරියටම පන්සිල් මත පෝෂණය වෙච්ච අයත් නෙමෙයි. වෙච්ච බාරයක් තමයි ඔප්පු කරන්නේ. කාටද බාර? බාර වෙන්නේ දෙවියන්ට. එතකොට බාර වෙලා තියෙන්නේ මිත්‍යා දෘෂ්ටික දෙවියෙකුට. ඒ බාරය තමයි මේ ඔප්පු කරන්නේ. ඒ බාරය ඔප්පු කරන්නේ දානයක් දීලා. ඒ දානය දෙන්නේ සමහර ලාවට පන්සිල්වත් නැති කෙනෙකුට. ඊට වඩා බුද්ධ පූජාවක් කරලා පින් අනුමෝදන් කළා නම් ඒකේ සීමාව හොයන්න බැරුව යනවා. ආන් ඒ වගේ සංකල්ප මතට යාවේ නැතුව මෙහෙම සංකල්පයක් තුලින් මෙහෙම රැකවරණයක් හම්බෙයි කියලා කල්පනා කරනවා නම් ඒ සියල්ලටම වඩා රැකවරණයක් තියෙන්නේ තෙරුවන් ගාව. එතකොට තිසරණය අමතක කරලානේ අපි රැකවරණයක් හොයලා තියෙන්නේ. ඒ නිසා මේ කාරණාවත් මිත්‍යා සංකල්ප ගණේටම තමයි එකතු වෙන්නේ. එතකොට වෙනතුනේ අපි තව සාකච්ඡා කළොත්
දැන් මේක නම් වස් කාලේ. දැන් වස් කාලේ ඉවර වෙන්න තව දින කීපයයි තියෙන්නේ. ඊට පස්සේ තියෙන්නේ කටින පින්කම කරන කාලේ. බෞද්ධයන්ගේ මහා ලොකු පින්කමක් මේක. ඇත්තටම කටින පින්කම කියලා කියන්නේ ශාසනයේ තියෙන මහ ගාම්භීර පින්කමක්. ඒක ඇයි ඒ තරම්ම ගාම්භීර වෙන්නේ? නැත්තම් තවත් පින්කම් තියෙනවනේ. ඒවා පැත්තක තියලා මේ කටිනේ මේ තරම් ගාම්භීර වුණේ. මේ බුද්ධ ශාසනයේ තියෙනවා නම් බුදු පියාණන් වහන්සේත් එකතු වෙලා කරන පින්කමක්. භාග්‍යතුන් වහන්සේත් එකතු වෙලා කරන එකම පින්කම තමයි කටින පින්කම කියලා කියන්නේ. ඒ භාග්‍යතුන් වහන්සේත් එකතු වුණාම කියලා කියන්නේ මේ මහන සිවුර එදාම මහලා එදා දවසේ පඳු ගහලා එදා දවසේ ඇතුළත විනය කර්මය කරලා ඒ සිවුර පවරන්න ඕනේ. එතකොට මේ සිවුර පවරන්න කටයුතු කරනකොට සිවුර මහන්න වෙලා යනවා. තව මේක මහලා පඳු පොවන්නත් ඕනේ. පඳු පොවලා විනය කර්මය කරන්නත් ඕනේ. දවසේ ඉක්ම ගිහිල්ලා ඒක කරන්න බෑ. අද දවසේ කරන්න ඕනේ. ආන් ඒ නිසා කටයුතු වලට පරක්කු වෙනවා නම් මහානායටවත් දායකයන්ටවත් බැන බැන ඉඳලා හරියන්නේ. ඒ විහාරස්ථානයේ යම් භික්ෂූන් වහන්සේලා ප්‍රමාණයක් ඉන්නවා නම් ඒ සියලු දෙනාටම වගකීමක් තියෙනවා මේ කාරණාව ඉක්මන් කරන්න කටයුතු කරන්න. උන්වහන්සේලාත් කටයුතු කරලා තාමත් මේක ඉවර වෙන්නේ නැති වගේ පේනවා නම් බුදුරජාණන් වහන්සේත් ඒ වෙනුවෙන් කටයුතු කරනවා. ආන් ඒකයි කිව්වේ භාග්‍යතුන් වහන්සේත් යෙදিলা කරපු මේ ශාසනයේ තියෙන ගරු ගම්බීරම පින්කම. ආනිසංස හම්බ වෙන්නේ ස්වාමින් වහන්සේලාට. කටින පූජාවෙන් ස්වාමින් වහන්සේලාට ආනිසංස 5ක් හම්බ වෙනවා. ඒ ස්ථානයේ වස් සමාදන් වෙච්ච ස්වාමින් වහන්සේලාට. එක ස්ථානයක වස් සමාදන් වෙන්න පුළුවන් ලක්ෂයකට අඩු පිරිසක්. කොහොමත් එක්කෙනෙක් ඉන්නවා එක්කෙනාගේ ඉඳලා ලක්ෂයකට අඩු පිරිසකට එක තැනක වස් සමාදන් වෙන්න පුළුවන්. ලක්ෂයකට වැඩිය බෑ කියලා සඳහන් කරනවා. එතකොට ලක්ෂයක් දෙනා වස් සමාදන් වෙලා ඉන්නවා කටින පූජාව කරනවා එක සිවුරයි එක ස්වාමින් වහන්සේ නමකට සංඝ අනුමැතියෙන් පිළිගන්වනවා. අනික් ස්වාමින් වහන්සේලාගේ අනුමැතියෙන් පිළිගන්නේ. උන්වහන්සේලාට සිවුරු නොලැබුණාට ඒකෙන් ලැබෙන කටින ආනිසංස ටික ඒ ස්වාමින් වහන්සේලා ලක්ෂෙටම එකම විදිහට ලැබෙනවා. දායකයන්ට ලැබෙන්නේ මේ මහ පින්කමට රැස් වෙන බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට දම්පැන් සකස් කරලා පූජා කරලා උපස්ථාන කරපු පින දායකයන්ට ලැබෙනවා. එතකොට දන් දීමේ පින හැර දායකයන්ට වස් කාලේ ලැබෙන වෙනත් විශේෂ පින්කමක් නැද්ද? තියෙනවා. ඒගොල්ලන්ට අවස්ථාව ඉතුරු කරලා තියෙනවා 3 මාසයක් පුරාවට කැමැති සේපින් කරගන්න. හැබැයි අද වෙනකොට ඒ 3 මාසෙ ගැන කතාවක්වත් නැහැ. අන්තිම දවස ගැන තමයි අපි හැමෝගෙම බලාපොරොත්තු වෙන්නේ. දායකයන්ට මහා පින් හම්බ වෙයි කියලා හිතනවා. ඇත්තටම දන් දීමේ සහ සංඝ උපස්ථානයේ පින ලැබෙනවා. කටිනානිසංස කියලා જાතියක් දායකයන්ට හම්බ වෙන්නේ නැහැ. ඒක ලැබෙන්නේ ස්වාමීන් වහන්සේලාට. ඉතින් ඔක මේ කරුණේ අතිරේක කරුණක් හැටියට මම සිහිපත් කළේ. දැන් මේක අපේ බොහොම මහානීය පින්කම නිසා කටින පෙරහැර. මේ පෙරහැර කියන වචනේ විශේෂයෙන් අද මේ පෙරහැර ගැන කල්පනා කරලා බැලුවොත් එක එක්කෙනාගේ වත්පෝසත්කම් වල හැටියට පෙරහැර ලොකුයි. නමුත් ඇත්තටම මොකද්ද පෙරහැර කියලා කියන්නේ? අපි කියමුකෝ කවුරු හරි පාරේ වැටිලා මැරිලා. ගමටම ආරංචි වෙනවා. ගමේම මිනිස්සු යනවා පාරේ මැරිලා ඉන්න මිනිහා බලන්න. දැන් එතකොට අපි තව තැනක ගිහිල්ලා කියනවා අහවලා පාරේ මැරිලා හිටියා. හරියට මිනිස්සු ගියේ පෙරහැරක් යනවා වගේ. එතකොට දැන් ඔය අපි පෙරහැරේ දකින්න දේවල් මොකවත් තිබ්බද? පිරිසක් එකතු වෙලා තැනක යනවනම් ඒකට කියන්නේ පෙරහැරක් කියලා. එතකොට ඒක විශේෂ වෙනවා පිරිසක් එකතු වෙලා හැමෝම සුදු ඇඳලා පන්සල් යන්න කියලා තියෙන්නේ කොහොමද?
සුවඳ මල් අරගෙන හැමෝම එකතු වෙලා හැමෝම සුදු ඇඳලා සංවරව සුවඳ මල් අරගෙන පහන් අරගෙන පන්දන් අරගෙන විදුලි පහන් තියෙනවා නම් අද කාලේ නම් විදුලි පහන් අරගෙන පුන් කලස් අරගෙන ලස්සනට පෙරහැරක් පාරි ගියා නම් ඒක කොයි තරම් ලස්සනද හැමෝම සුදු ඇඳලා හැමෝම අතේ මල් වට්ටි හැමෝම අතේ පහන් හැමෝම අතේ සමහර අයගේ අතේ පුන් කලස් සමහර අයගේ අතේ පන්දන් සමහර අයගේ අතේ කොඩි මේ පෙරහැරේ කිසි සද්දයක් නැහැ සාදුකාර විතරයි තියෙන්නේ. ගම මැද්දෙන් යනකොට ගමම නිමෙනවා. එහෙම නෙමෙයිද? හැමෝම බලනවා. දකින්න හැමෝටම සතුටුයි. මහා කලබල ගොඩක් ඒකේ තිබුණාම සිල් තියන අයගේ සිල් බිඳෙනවා. දැකලා ඉන්න අයගේ මනස ව්‍යාකූල වෙනවා. මනස වික්ෂිප්ත වෙනවා. විවිධ නැටුම් විවිධ නාද මේ වගේ දේවල් කල්පනා කරාම මේ වගේ දේවල් වලට භාග්‍යතුන් වහන්සේ අනුමැතිය දෙයිද? වික්ෂිප්ත කාගේවත් හිත සංසුන් වෙනවද දැන් ඒක දැක්කම? අපි කියමු පෙරහැරක පිරිසක් නටනවා. තරුණ ගෑනු ළමයි පිරිසක් නටනවා. දැන් කටින පෙරහැරේ අපි එහෙමත් තිබ්බ කියමු. දැන් මෙතෙන්ට ගමේ තරුණ අය මේ ඔක්කොම එකතු වෙනවා. හැබැයි හැමෝම වැඩියෙන් කැමති නැටුම බලන්න. එතන තියෙනවා රාගයක්. ඒ අංගපසංග නලවන හොලවන හැටි දිහා බලාගෙන රාගය උත්පාද කරගෙන හිත නිමෙනව නෙමේ හිත අවුල් වෙනවා. හිත වික්ෂිප්ත වෙනවා. එතකොට ශාසනයේ හිත අවුල් කරගෙන රාගය උද්දීපනය කරගෙන කටයුතු කරන තැනක් ශාසනයේ නෑ. හැම කටයුත්තකම මිනිස්සුන්ගේ හිත නිමෙන සංසුන් වෙන තැම්පත් වෙන තැනක් තියෙනවා. එතකොට එහෙම බරහම දැන් එතෙන්ටත් මිත්‍යා සංකල්ප බොහොම පිරීලා. චීවරේ වැඩමවනවා කවුරු හරි හිස මත තියාගෙන. මිනිස්සු දුවගෙන ගිහිල්ලා මුදල් දානවා. දැන් එතකොට ඒකෙන් අපිට පින් සිද්ධ වෙයිද? කටින චීවරයේ උඩට මුදල් දැම්මා කියලා පින් සිද්ධ වෙනවද? කටින චීවරයට මුදල් වැඩක් නැහැනේ. එතකොට මේ මුදල් කාටද? සිවුරටද? පෙරහැරේ යන අයටද? මහා සංඝයාටද? කාටද මේ මුදල්? නිශ්චිත බවක් නැහැ. ඔහේ අතේ තිබ්බ මුදල් ටික දාලා විතරයි තියෙන්නේ. එහෙම දාන කෙනෙක් ඉන්නවනම් දෙන්න කෙනෙක් ඉන්නවනම් ඒක වෙනම එකතු කරලා අපි මේ වෙනුවෙන් හම්බ වෙච්ච මේ මුදල් ටික අපේ විහාරස්ථානයේ අහවල් වැඩේට යොදමු. එහෙම කරලා පින් සිද්ධ වෙනවා මිසක් අර සිවුර උඩ ගෙනහිල්ලා දැම්ම කියලා පින් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මේ වාගේ මිත්‍යා සංකල්පත් අපි ගාව හරියට තියෙනවා. එහෙමනම් ඒ පෙරහැරම අර විදිහේ නැටුම් ගැයුම් වලින් පෝෂණය වෙන්න ගත්තොත් මුළු පෙරහැරම මිත්‍යා සංකල්ප වලින් පිරීලා තියෙනවා. එහෙම වෙච්චහම ආර්යයන් වහන්සේලා ඒ පෙරහැර දිහා බලන්නේ නැහැ. අපේ අනුරුද්ධ මහරහතන් වහන්සේගෙන් බණ අහලා උන්වහන්සේ ඇසුරු කරලා පස්වෙනි දිව්‍ය තලයට ගියපු අය බොහොමයි කියලා සඳහන් කරනවා. නිම්මාන රතියනේ පස්වෙනි දිව්‍ය තලය කියන්නේ. එක දවසක් අනුරුද්ධ මහරහතන් වහන්සේ විවේකීව වැඩ ඉන්නකොට විශාල දෙවියෝ පිරිසක් උන්වහන්සේ ළඟට ආවා. ඇවිල්ලා සඳහන් කළා ස්වාමීනි ආර්යයන් වහන්සේ ඔබ වහන්සේ නිසා පස්වෙනි දිව්‍ය තලයට ගියපු අය අපි. ඒ නිසා අපිට ඕන විදිහට වෙනස් වෙන්න පුළුවන්. මහ පුදුමාකාර සැපයක් සහිත භාග්යක් අපි ලැබුවේ. ඒ භාග්‍ය ලැබුව ඔබ වහන්සේ නිසා. නිම්මාන රතිනේ. තමන්ගේ කැමැත්ත රතිය කියන්නේ කැමැත්තට අනුව වෙනස් වෙනවා. එහෙම සඳහන් කරාම අනුරුද්ධ මහරහතන් වහන්සේ කල්පනා කරාම මේ දෙවිවරු ඔක්කොම නිල් පාට වෙන්න ඕන කියලා. ඒගොල්ලන්ගේ සියලුම වස්ත්‍ර, ඒගොල්ලන්ගේ සියලුම ආභරණ, පැලඳගෙන ඉන්න මල්, ඒ සියල්ලම සිතුවිලි මාත්‍රයට නිල් පාට වෙනවා. රන්වන් වෙන්න ඕන කියලා හිතන මාත්‍රයට සියලු දෙනා රන්වන් වෙලා ඉවරයි. එහෙනම් ඒ දෙවියෝ කියන සැපයටපත් වෙලා තියෙනවා. ඊට පස්සේ දෙවියෝ කල්පනා කළා දැන් අපි ආර්යයන් වහන්සේ සතුටු කරන්න ඕනේ. ඒ නිසා දිව්‍යමය ගීත ගායනා කරලා
දිව්‍යමය රංගනයක් ඉදිරිපත් කරමු. දිව්‍යමය වාදන, දිව්‍යමය ගීත ගායනා කරන අතර පිරිසක් දිව්‍යමය නර්තනයක යෙදුණා. හැබැයි ඒක පටන් ගන්නවත් එක්කම අනුරුද්ධ මහරහතන් වහන්සේ බිම්බලා ගත්තා. ඒකෙන් දෙවියෝ තේරුම් ගත්තා මේ නැටුමටයි, ගැයුමටයි, වැයුමටයි ආර්යයන් වහන්සේ කැමති නෑ කියලා. එහෙනම් අපේ ඒ පෙරහැර දිහත් බලන එකක් නෑ ආර්යයන් වහන්සේලා. ඇයි ඒක මිත්‍යා සංකල්ප වලින් පිරීලා තියෙන නිසා. සමාජයේ මේ කරුණු සමහරලාට මුලින් සඳහන් කළා වගේ ආందోලනාත්මක වෙන්නත් පුළුවන්. නමුත් ධර්ම කාරණාවකින් කවදා හරි අපි නිවැරදි වෙන්න ඕනේ. ඊට වඩා පෙරහැර අර විදිහට එකතු වුණා නම් හරි ලස්සනයි. විශාඛා මහ උපාසිකාව සෝවාන් වෙන්නේ 7 අවුරුදු වයසේ. භාග්‍යතුන් වහන්සේ ඉස්සරලාම රජගහ නුවරට වඩිනවා. මෙණ්ඩක සිටුතුමා තමන්ගේ මිනිවිරියට උපදෙස් දෙන්නේ තමන්ගේ යෙහෙලියෝ ටිකත් අඬ ගහගෙන භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්නේ. ඒගොල්ලෝ භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න ආවේ 500ක යෙහෙලියෝ පෙරහැර. ඒ පෙරහැරේ තිබුණේ හැමෝගේ මතේ හරි ලස්සන පුන්කලස්. එතකොට පුන්කලස් අරගෙන පෙරහැරක් තමයි භාග්‍යතුන් වහන්සේ දකින්න ඇවිල්ලා තියෙන්නේ. එහෙමනම් සුවඳ මල් අරගත්ත, පහන් අරගත්ත, පුන්කලස් අරගත්ත ලස්සන පෙරහැරක් භාග්‍යතුන් වහන්සේ දකින්න ගියා නම් ආර්යයන් වහන්සේලා අපිට කොච්චර අනුග්‍රහ දක්වයිද? උන්වහන්සේලාගේ කරුණාව අපිට කොයිතරම් ලැබෙයිද? හැබැයි මිත්‍යා දෘෂ්ටියෙන් ඈත් වෙන්න තමයි උන්වහන්සේලාගේ කරුණාව අපිට මේ විදිහට ලැබෙන්නේ. ඒ වගේ පින්නතුනි අපි ඊටාම උසස්යයි සිද්ධ කරන අපේ ආගමික කටයුතු තුළ මිත්‍යා සංකල්ප වැඩියෙන් ඒ තුල අන්තර්ගත වෙලා තියෙනවා. අපිට ඊළඟට මේ කාරණාව එකතු කරගෙන පන්සිල් ගැනත් කතා කරන්න ඕනේ. පන්සිල් තුල තියෙන මිත්‍යා සංකල්ප මොනවද? දසවස්තුක සම්මාදිට්ඨිය ගැනත් කතා කරන්න ඕනේ. ඒ සම්මාදිට්ඨිය තුල තියෙන මිත්‍යා සංකල්ප මොනවද? දසවස්තුක සම්මාදිට්ඨිය මිත්‍යා සංකල්ප නැහැ. නමුත් දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය කියලා එකක් තියෙනවා. වර්තමානයේ අපේ ජීවිතේ වැඩියෙන් සම්මාදිට්ඨියට වඩා පෝෂණය වෙලා තියෙන්නේ මිත්‍යා දෘෂ්ටියත් එක්ක. ඒ නිසා මේ ගාථා රත්නේ මිත්‍යා සංකල්ප කතා කරනකොට අපිට ඒ ටිකත් සාකච්ඡා කරන්නම වෙනවා. ඊට අමතරව සිව්පසයේ තියෙන මිත්‍යා සංකල්ප මොනවද? ඒ කාරණා ටිකත් සාකච්ඡා කරන්න ඕනේ. මොකද්ද මේ දසවස්තුක සම්මාදිට්ඨිය කියලා කියන්නේ? පින්නතනේ මේක හොඳට මතක තියාගන්න ඕනේ. චතුරාර්ය සත්‍ය සම්මාදිට්ඨිය නෙමෙයි කියලා. චතුරාර්ය සත්‍ය සම්මාදිට්ඨියට වඩා හුඟා පල්ලෙහින් තමයි දසවස්තුක සම්මාදිට්ඨිය තියෙන්නේ. මේ සම්බුද්ධ ශාසනයට යම් කෙනෙක් ඇතුල් වෙනවනම් මේ ශාසනයට ඇතුල් වෙන්න ඒ පුද්ගලයාට සුදුසුකමක් අවශ්‍යද? ආන් එහෙම ප්‍රශ්නයක් ඇහුවොත් බුද්ධ ශාසනයක හැබෑ ශ්‍රාවකයෙක් වෙන්න ඒ පුද්ගලයාට අවශ්‍ය හොඳ සුදුසුකම තමයි දසවස්තුක සම්මාදිට්ඨියෙන් යුක්ත වෙන එක. ඒක තමයි ශාසනයට එන්න තියෙන හොඳම සුදුසුකම. දසවස්තුක සම්මාදිට්ඨියෙන් යුක්තයි කියලා කියන්නේ ඒ පුද්ගලයා බණ අහන්න සුදුසුයි කියන එක. නිවැරදිව ධර්ම ශ්‍රවණය කරාම ඔහුට ධර්මයේ පිළිබඳව කිසිම සැකයක් නැහැ. මොකද මනාව ඒ සම්මාදිට්ඨිය තුල පිහිටලා ඉන්න නිසා. ඒ නිසා මේ කාරණා ටික අපි මෙතනදී සාකච්ඡාවට අරගන්න ඕනේ. මොකක්ද එතකොට මේ දසවස්තුක සම්මාදිට්ඨිය? පළවෙනි කාරණාව අත්ති දින්නම්. දුන් දෙහි විපාක ඇත. අත්ති දින්නම්. එහෙම දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ. දානේ විපාක තියෙනවා. සාමාන්‍ය විපාක නෙමේ විශේෂ විපාක තියෙනවා දානේ. අත්ති දින්නම්. ඒක සම්මාදිට්ඨියක්. එතකොට තව කෙනෙක් කතා කරනවා දෙන්න දුප්පත් වෙනවා. ගබඩාවෙන් අරගෙන දුන්නාම ආයේ ඒ දේවල් ගබඩාවට පිරුණේ නැහැ. මෙතනින් දොරෙන් එළියට ගන්නකොට ඊළඟට දොර අරිනකොට ඒක පිරීලා තියෙනවා නම් සතුටුයි. නමුත් ගබඩාවෙන් ගණ්ඩ ගබඩාව
ගබඩාව ඉවර වෙනවා. ඒ හින්දා මේගොල්ලෝ කල්පනා කරනවා දීලා වෙලා තියෙන්නේ දුන්නු අය දුප්පත් වෙලා. ඒ හින්දා දෙන්න එපා. දෙනවා කියලා කියන්නේ තමන් හිඟමනට වැටෙනවා කියන වැඩ. සමහර බ්‍රාහ්මණු තමන්ගේ දුවා දරුවන්ට පවා උපදෙස් දුන්නේ එහෙමනේ. අඩුතරමේ තමන්ටවත් කන්න එපා කිව්වා. ගණ්ඩ ඉවර වෙනවා. ඒ හින්දා තමන්වත් කන්න එපා, බොහොම පරිස්සමට තමයි තමනුත් අනුභව කරන්න ඕනේ කියලා. ඒ මිත්‍යා දෘෂ්ටිය අදත් හුඟක් දෙනා ගාව තියෙනවා. ඒ නිසා දුන් දෙහි විපාක නැත. මොකද මේක ඔප්පු කරන්න විදිහක් නැහැ පින්නතුනි. දෙන්න ලැබෙනවා කියන එක. කිසිම විද්‍යාවකින් ඕක තහවුරු කරන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ විතරයි ඒක පෙන්නලා තියෙන්නේ. දෙන පුද්ගලයාට කොහොමද ලැබෙන්නේ? සංසාරේ ඒ පුද්ගලයා කොයිතරම් සුවපත් වෙනවද? මොන වගේද ඔහුට අඩු වෙන්නේ? කොච්චර දේවල් ලැබෙනවද? අපේ මහ බෝසතාණන් වහන්සේ දානයේ ප්‍රතිමූර්තිය. සම්මා සම්බුදුරජාණන් වහන්සේ පාරමිතා පුරන කාලේ දාන පාරමිතාව වෙනුවෙන් මොනවද නුදුන්නේ? භවභෝග සම්පත් යාන වාහන රාජ්‍ය විතරක් නෙමෙයිනේ. තමන්ගේ අංගපසංගත් කෝටි ප්‍රකෝටි ගණන් ආත්මවල දුන්නා. ඒ දුන්නේ දානෙට. තමන්ගේ ජීවිතයත් දානය කරලා දුන්නා. එහෙම අවස්ථා ඕන තරම් අපිට පෙන්නනවා. සස ජාතකයේත් එහෙම එක තැන. නමුත් එහි ප්‍රතිඵලයක් හැටියට අන්තිම ආත්ම භාවී සිද්ධාර්ථ කුමාරයා හැටියට උපදිනකොට සතර මහා නිධාන තමයි පහළ වුණේ. මේ අන්තිම ආත්මය ගැන කතා කරන්නේ. එක නිදන් හැලියක් කොයිතරම් ප්‍රමාණයක්ද? එක නිදන් හැලියක කට, නිදන් හැලියේ කට ගව්වයි. ගව්වයි කියන්නේ 7ක්ම 4ක්. හැලියේ කට 7ක්ම 4යි. දෙවෙනි හැලියේ කට 7ක්ම 8යි. දෙගව්වයි. ඊළඟ හැලියේ 3 ගව්වයි. ඊළඟ හැලියේ යොදුනයි. රන් රිදී මුතු මැණික් ආදී නොඑක් ධන සම්පත් වලින් පිරීලා. අහවල් දේවල් නැහැ කියලා දෙයක් නැහැ. එතකොට කොච්චර ගැඹුරුද මේක? කොච්චර ප්‍රමාණයයිද මේ හැලිය යටට? මහ පොළොව කොච්චර ප්‍රමාණයක්ද පින්නතුනි? ධර්මයේ සඳහන් කරන්නේ යොදුන් 2,40,000ක් කියලා. මේ ඝනකඩ මහ බෝල් පොළොව යොදුන් 2,40,000ක්. එතනින් පොළොව ඉවරයි. එහෙමනම් මේ නිදන් හැලියේ අවසානයේ තියෙන්නේ යම් තැනක මහ පොළොව ඉවරද එතන නිදන් හැලියත් ඉවරයි. මේ තරම් සම්පත් මොනව නිසාද? මේ දානීය විපාක. මේ තමයි ලැබෙන හැටි දුන්නාම. සිද්ධාර්ථ කුමාරයා ගිහිගේ අබිනිෂ්ක්‍රමණය කරලා බිම්බිසාර මහරජුරුවන්ගේ රාජ්‍යයට පිණ්ඩපාතෙ වෙටියාම බිම්බිසාර රජුරුව දන්නේ නැහැනේ මේ කවුද කියලා. මම සුද්ධෝදන මහරජුරුවන්ගේ එකම පුතා සිද්ධාර්ථ කියලා සඳහන් කරාම බිම්බිසාර රජුරුව මොකද කළේ? අංග මගද කියන තමන්ගේ රාජ්‍යය මේ මහා රාජ්‍ය සම්පූර්ණයෙන්ම සිද්ධාර්ථ කුමාරයාට දුන්නා. කුමරුනි මේ දැවැන්ත රාජ්‍ය සම්පූර්ණයෙන්ම ඔබටයි කියලා පරිත්‍යාග කළා. මම සිද්ධාර්ථ කියලා විතරයි කිව්වේ. එහෙම දෙනවද? සම්පූර්ණ දෙනවා කියලා කියන්නේ මේ රාජ්‍යයේ තියෙන භවභෝග සම්පත් වල සීමාවක් තියනවද? මිනිස්සු ඒ සියලු දෙනාම දුන්නා. බෝසතාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු නිසා විතරක් ආපහු බිම්බිසාර රජුගේ රාජ්‍ය පාලනය කළා මිසක් නැත්තම් රාජ්‍ය පිළිබඳව කිසිම ලෝභකමක් නැතුව යත්තලි. වෙන රජෙකුට යුද්ධ කරලවත් ගන්න පුළුවන්ද? තව කෙනෙකුට යුද්ධ කරලවත් නොලැබෙන මේ මහරාජ්‍ය මම සිද්ධාර්ථ කියන නමට ලැබෙන්න මොන තරම් සංසාරේ දන් දෙන්න ඕනේද? කොයි තරම් පරිත්‍යාග කරලා තියෙන්න ඕනේද? පින්නතුනි මේක හරියට තේරෙන්න අරහං ගුණේ සාකච්ඡා කරන්න ඕනේ. අරහං ගුණේ තමයි මේ කරුණු බොහොමයක් පැහැදිලි කරන්නේ. ඒ දෙනකොට උසස්ම විදිහට දෙන එක ඊටාම වටිනවා. දෙන විදිහට ලැබෙනවා.
මේක අපි සිව්පසේ ගැන කතා කරමු කියලා කිව්වා එතෙන්ටත් මේ කරුණ අන්තර්ගතයි. සමහර කෙනෙක් කියනවා දුන්නට කමක් නැහැ ඔච්චර දෙන්න ඕනේ. තව කෙනෙක් කියනවා දුන්නට කමක් නැහැ. ඔය තරම් හොඳ දේවල් දෙන්න ඕනේ නැහැ. දුන්නට කමක් නැහැ ඔය තරම් පිරිසකට දෙන්න ඕනේ නැහැ. එහෙම කතා කරන අය ඕන තරම් අපි අතර ඉන්නවා. හාමුදුරුවෝ 100කට දන් දෙන්නේ මොකටද? 7-8 9කට දන් දුන්නාම මදිද? එහෙම කතා කරන අය ඉන්නවා. අසද්දෘශ්‍ය දාණය දැකලත් හිත සතුටු නොවිච්ච අය හිටියා. මේ තමන් වියදම් කරලා නෙමෙයි. තමන් වෙහෙසිලත් නෙමෙයි. අපේ ගෙදර පින්කමට ආපු අය ඇවිල්ලා මේ පූජා කරන දේවල් බලලා තමයි අහන්නේ ඔච්චර දෙන්න ඕනේද කියලා. දෙන මිනිස්සුන්ට ගාණක්වත් නැහැ. බලාගෙන ඉන්න අයට හරි අමාරුයි. හැබැයි එහෙම වෙච්චහම අපිට සංසාරේ ලැබෙන කොටත් ලැබෙන්නේ හුඟක් බාල විදිහට. හැබැයි අපිට ලැබෙනකොට අපි කැමති නැන්නේ බාල විදිහට ලැබෙනවට. උසස්ම දේවල් ලැබෙනව නම් තමයි කැමති. නමුත් දෙන්න ගියහම අනුන් දෙන එකටත් අකමැති. නමුත් අතීතයේ මහා ශ්‍රද්ධාවන්තයෝ දන් දීපු හැටි. අපේ ශාසනයේ මහා පුණ්‍යවන්තයෝ කී දෙනාද? 5 දෙනයි. ජෝතිය, ජටිල, මෙණ්ඩක, කාකවාලිය ආදි වශයෙන් 5 දෙනෙක් ඉන්නවා. මහා පුණ්‍යවන්තයෝ. ඒ කියන්නේ තමන්ගේ ධනස්කන්ධයේ සීමාව තමන්වත් දන්නේ නැහැ. ඒක හිතලා හොයලා ඉවර කරන්නත් බෑ. ඒ හින්දා හොයන්නේ හිතන්නේ නැහැ. සීමාව සීමාන්තිකයි. හැබැයි මේ 5 දෙනා අතරත් මතක තියාගන්න ඕනේ මේ 5 දෙනා අතරට අනාථපිණ්ඩික සිටුතුමත් නැහැ. මේ 5 දෙනා අතර විශාඛා කුමාරියත් නැහැ. විශාඛා දේවියත් නැහැ. විශාඛා දේවියගේ සීයා ඉන්නවා. මෙණ්ඩක සිටුතුමා. විශාඛා දේවියගේ අම්මා තාත්තත් මේ 5 දෙනා අතර නැහැ. එතකොට චූලානාථ පිණ්ඩික සිටුතුමා එතුමත් නැහැ. යමක මහා ප්‍රාතිහාර්ය දක්වපු වෙලාවේ භාග්‍යතුන් වහන්සේ ප්‍රාතිහාර්ය ඉවර කරලා දෙව්ලොව වැඩම කළා. කෝටි ගාණක් රැස් වෙච්ච මිනිස්සු ආපහු භාග්‍යතුන් වහන්සේ වඩිනකම් බලාගෙන ඉන්නවා. 3 මාසයක්ම මිනිස්සු ගණ්ඩබ්බ රුක්ක මූලයේ ඉන්නවා. 3 මාසයක් කෝටි ගාණක් මිනිස්සුන්ට 3 වේලම කන්න දෙනවා. 3 මාසයක් කෝටි ගාණක 3 වේලකට කන්න දෙන්නේ මොන ධනයක් තියෙන්න ඕනේද? මේ කතා කරන්නේ මහානාථ පිණ්ඩික සිටුතුමා ගැන නෙමෙයි, චූලානාථ පිණ්ඩික සිටුතුමා ගැන. මේගොල්ලෝ මහා පුණ්‍යවන්තයෝ නෙමෙයි. එහෙමනම් මහා පුණ්‍යවන්තයෝ කොහොම වෙන්නේ ඇද්ද? මේ 5 දෙනා අතරත් පරතරයක් තියෙනවා. ජටිල සිටුතුමා මහා පුණ්‍යවන්තයෙක්. කහවණු ලක්ෂයක් වටින වස්ත්‍රයක් දවසක් එළිය දැම්මා. කවුද ගන්නෙ බලන්න. මේ වස්ත්‍රයේ ජෝතිය සිටුතුමා ගත්තා. කහවණු ලක්ෂයක් වටිනවා. කහවණු ලක්ෂයක් කියලා කියන්නේ අපේ සල්ලි වලින් නම් ලක්ෂ 25ක් 30ක්වත් වෙයි. ඒක අරගෙන සිටුතුමා දුන්නේ මාලිගාවේ වැඩ කරන දාසියෙකුගේ අතට. කහවණු ලක්ෂයක් වටින වස්ත්‍රයේ දාසිට දුන්නහම මේ දාසිගේ මූණ නරක් වුණා. ඒ හින්දා සිටුතුමාගෙන් අහනවා අපේ සිටුතුමා මගෙත් එක්ක අමනාප වෙලාද? මගෙන් මොකවත් වරදක් වුණාද කියලා. ඇයි එහෙම අහන්නේ? මේ තරම් බාල වස්ත්‍රයක් මට දුන්නේ ඇයි? වස්ත්‍රේ වටිනාකම කහවණු ලක්ෂයක්. එය අහනවා බාල එකක් දුන්නේ ඇයි? ඒකෙන් පේන්නේ ඒ සිටු මාලිගාවේ දාසි පාවිච්චි කළෙත් කහවණු ලක්ෂයකට වඩා වටින වස්ත්‍රය. සිටුතුමා ඇයට මොකද්ද සඳහන් කළේ? ගත දවටන්න දුන්න නෙමෙයි පාපිස්සට දාගන්න දුන්නේ කියලා. නමුත් ජටිල සිටුතුමාගේ වටිනා වස්ත්‍රය ජෝතිය මාලිගාවේ දාසිගේ පාපිස්සටයි යන්නේ. ඒකයි මං කියේ මේ 5 දෙනා අතරත් ලොකු වෙනස්කම් තියෙනවා කියලා. විශාඛා මහ උපාසිකාව භාග්‍යතුන් වහන්සේට හදලා පූජා කළ ආරාමයක්. මොකක්ද ඒ ආරාමේ? පූර්ව ආරාමේ. ඒකේ කුටි කීයක් තියෙනවද පින්නතුනි? තට්ටු 2යි. යට තට්ටුවේ කාමර 500යි. උඩ තට්ටුවේ කාමර 500යි. පූර්ව ආරාමේ කුටි 1000ක්. එවන් ගෙයක් පිළිබඳව හිතන්නවත් පුළුවන්ද කියලා හිතන්නකෝ අපිට.
කාමර 1000කින් යුක්ත විහාරයක්. සියලුම දේවල් ඉවර කරලා පූජා කරන දවසේ තමන්ගේ යෙහෙලියෝ සියලු දෙනාටම කියන්න ඇතිනේ පින්කම. ඒ භාග්‍යතුන් වහන්සේ දකින්න මුල්ම දවසෙත් යනකොට යෙහෙලියෝ 500ක් එක ගියේ. එක යෙහෙලියක් කහවණු 1000ක් වටින වස්ත්‍රයක් අරගෙන ආවා. පූජා කරන්න. ඔබත් ඔබේ යාළුවන්ගේ නෑදෑයන්ගේ ගෙදර දාන පින්කම් වලට යනකොට සිවුරක් ගෙනියනවා. තුවායක් ගෙනියනවා. පිරිකරකට ගන්න කියලා දෙන්න අපිත් මොනවා හරි ගෙනියනවනේ. ඇයත් ඒ වාගේ කහවණු 1000ක වස්ත්‍රයක් අරගෙන ආවා. ළඟට ගිහිල්ලා යෙහෙලියට කතා කරලා කියනවා මටත් මේක පූජා කරගන්න තැනක් කියන්න කියලා. විශාකාව වස්ත්‍රය දිහා බැලුවා. නමුත් මොනවා හරි කිව්වොත් තමන්ගේ යෙහෙලියගේ හිත නරක වෙයි. ඒ හින්දා කිව්වා ගිහිල්ලා බලලා ඔබට කැමති තැන පූජා කරගන්න කියලා. මේ මුළු මාලිගාවේ හැම තැනම ඇවිද්දා. පූර්වාරාමේ. කොතනවත් තමන්ගේ වස්ත්‍රය පූජා කරන්න තැනක් නැහැ. ඒකත් අතේ තියාගෙන මුල්ලක හිටගෙන අඬනවා. ඒක දැක්ක අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ. දැකලා ගිහිල්ලා ඇහුවා ඇයි අඬන්නේ? ස්වාමීනි මම අද පින්කමට පූජා කරන්න කියලා කහවණු 1000ක් වටින මේ වස්ත්‍රය අරගෙන ආවා. මට මගේ යෙහෙලිය කිව්වා කැමති තැනක පූජා කරන්න කියලා. ස්වාමීනි මේ කුටියක් ගාව දාලා තියෙන පාපිස්සකුත් කහවණු 1000කට වඩා වටිනවා. ඒ කියන්නේ මම ගෙනාපු අනර්ග වස්ත්‍රය මේ මාලිගාවේ පාපිස්සක් වෙන්නවත් වටින්නේ නැහැ. මම එච්චර දුප්පත්ද කියලා තමයි දැන් මේ දුකට අඬනවා. ආන් ඒ වෙලාවේ ආනන්ද ස්වාමින් වහන්සේ ඇය එක්කරගෙන ගිහිල්ලා තිබුණ මාලිගාවේ විශාකා දේවියට පාපිස්සක් දාන්න අමතක වෙච්ච තැන. ආන් එතෙන්ට මේ වස්ත්‍රය යොදලා ඇගේ හිත සතුටු කරන්න මහා සංඝයා විහාරයට වැඩමෙව්වේ ඒ දොරටුවෙන් පාද දෝවණය කරලා කියලා සඳහන් කරනවා. එතකොට මේ තරම් මහ පූජාවල් කරන්න පාපිස්සත් කහවණු 1000කට වඩා වටින්නේ මේ තරම් හම්බ වෙන්නේ මොනව නිසාද? මේ පෙර දන් දුන්න නිසා. උතුම් දේවල් උසස් විදිහට වටිනා විදිහට දන් දුන්නාම උපදින භවයේ අපිටත් හම්බ වෙන්නේ ඊටාම වටිනා විදිහට. කැමැති වටිනා දේවල් ලබන්න නම් දන් දෙන්න ඕනේ වටිනා විදිහට. හැබැයි ඒ තමන්ගේ ශක්ති ප්‍රමාණයත් එක්ක. එහෙම නැතුව සාමාන්‍ය කෙනෙකුට කෝටි ගණන් වටින දේවල් දන් දෙන්න කියනව නෙමෙයි. තමන්ගේ ශක්ති ප්‍රමාණයටයි ඒ දේවල් කරන්න ඕනේ. තමන්ට උසස්ම දේ දන් දුන්නාම අපිට උසස් දේවල් හම්බ වෙනවා. එතකොට අත්ති දින්නම් කියන කාරණාව දුන් දෙහි විපාකයත් දෙන විදිහට අප්‍රමාණ ආනිසංස සහිතයි. එතකොට එහෙනම් දුන් දෙහි විපාක නැත කියලා කෙනෙක් කල්පනා කරනවා නම් ඒක මිත්‍යා සංකල්පයක්. මනාව දුන් දෙහි විපාක ඇත කියලා දන්න කෙනෙකුට තමයි නිවැරදිව මේ ශාසනය දන් දෙන්න පුළුවන්කම තියෙන්නේ. දානපතීන් හැටියට මේ ශාසනය දන් දෙන්න පුළුවන්කම තියෙන්නේ. දසවස්තුක සම්මාදිට්ඨිය තියෙනවා නම් හරියට බණ අහනවා. හරියට බණ අහපුවම හරියට දන් දෙන හැටි මනාව තේරුම් අරගන්නවා. එහෙමන පින්නතනි අපිට ධර්මදේශනාවට තියෙන කාලේ නිමා වෙලා නිසා මිත්‍යා සංකල්ප පිළිබඳව සාකච්ඡා කෙරෙන ධම්මනදී තිත්ත ධර්මදේශනා වැඩසටහන් මාලාවේ මිත්‍යා සංකල්ප ගැන කතා කරන දෙවෙනි ධර්මදේශනාව අද මෙතකින් අපි නිමා කරමු. ඊළඟ දේශනාවෙන් තව කරුණු ටිකක් සාකච්ඡා කිරීමේ බලාපොරොත්තු ඇතුව. අද මේ උතුම් වූ ධර්මදේශනාවේ දායකත්වයේ මහනුවර අරංගල පාර නත්තරම් පොත පදිංචි AGA බණ්ඩාර මහත්මයා ඇතුළු පවුලේ දූ දරුවන් විසින් පින් පැමිණවීම සඳහන් කරනවා. අපවත් වී වදාළ අතිපූජනීය නා වූ යුනේ අරිය ධම්ම මහා ස්වාමින් වහන්සේ දරණාගම කුසල ධම්ම ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම මහා සංඝරත්නයේට අපගේ නමින් මිය පරලෝකීය දෙමව්පියන් සහෝදර සහෝදරියන් ඇතුළු සංසාරගත සියලුම ඥාති හිත මිතුරන්ට රට වෙනුවෙන් දිවිපිදු උදාර රණවිරු දරුවන් සියලු දෙනාටම
පින් අනුමෝදන් කරනවා. ඊට අමතරව ආශිර්වාද කරනවා. අපට නිවන් මඟ දේශනා කරනු ලබන කල්යාණ මිත්‍ර පූජනීය ස්වාමින් වහන්සේටත් ඒ වගේම මෙහෙණින් වහන්සේටත් ගරු පූජනීය දේශකයන්න් වහන්සේට දැනට බෞද්ධ නාලිකාවේ සභාපති ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයේ දූ දරුවන්ට ආබාධිත තත්ත්වයේ පසුවන සියලුම රණවිරුවන්ටත් තුනුරුවන්ගේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කරන අතර මෙම උතුම් ධර්ම දානය සඳහා අතහිත දුන් සියලුම ඥාතිහිත මිතුරන්ට ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නා වූ ලෝකවාසී සියලු පින්නතුන්ට මේ උතුම් සත් ක්‍රියාවට අප සම්බන්ධ කරගත්ත දේශප්‍රිය මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාටමත් නිස්සංක යමුනා නයනා අපගේ දයාබරණීය දරුති දෙනාටත් රොහාන්ත දුලංග මදුභාෂිනී අප පවුලට සම්බන්ධ වූ දරුවන්ටත් කෞශල් ඉමේෂා ලෙවන්‍යා යන මුණුබුරු මිනිබිරියන්ටත් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන ඉක්මන් භවයකදීම සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් නිර්වාණයම සාක්ෂාත් කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ සත්පුරුෂ දායක පිරිස පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. සාදු සාදු සාදු. පින්වත්නි,